අපි කවුරුත් දන්නවා රටේ අනාගතය තීරණය කරන්නේ තරුණ පරම්පරාව. නිර්මාණශීලී ජව සම්පන්න ගාමක බලවේගය තමයි තරුණ පරම්පරාව. නමුත් ඉතිහාසයේ හැමදාම බලයට ආපු බලය පවත්වාගෙන ගිය සියලුම පාලකයන් මේ තරුණ පරම්පරාව රැවට්ටුවා. මැතිවරණවලදී පොරොන්දු දෙනවා. ඒ පොරොන්දු කඩ කරමින් තරුණයන් පීඩාවට පත් කරලා තරුණ අසහනය එන්න වැඩි කරනවා. ඇත්තටම යෞවනත්වයේ තමයි සමාජ ප්‍රගමනයේ ගාමක බලවේගය. යම්කි සමාජයක් ඉදිරියට ගෙනියන්නේ තරුණ බලවේගය. ඔවුන්ගේ දායකත්වය මත තමයි සමාජයේ ඉස්සරහට යන්නේ. පහුගිය ජනාධිපතිවරණය අවසන් වෙච්ච ගමන් මේ රටේ ජනතාව දැක්කා තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා පාරවල් වල තිබිච්ච බිත්තිවල ඒ තාප්පවල චිත්‍ර ඇඳලා සිතියම් ඇඳලා සිහින මැව්වා. ඔවුන් හැම කෙනෙක්ගෙම තිබුණ සිහිනේ තමයි හොඳ ලස්සන අලුත් රටක්. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අලුත් රටක්. භද්‍ර යෞවනය නිදහසේ ගත කරන්න පුළුවන් සතුටින් ගත කරන්න පුළුවන් අලුත් සමාජයක් ඔවුන් බලාපොරොත්තු වුණා. ඔවුන්ගේ එකම සිහිනේ උනේ තාරුණ්‍යයේ නිදහස වචනේ පරිසමාප්තාර්ථයෙන්ම භුක්ති විඳින්න. ජාතික සමගිය ගොඩනගමින් රටේ සංවර්ධනයට දායක වෙමින් සංවර්ධනයේ පංගුකරුවන් බවට පත් වෙලා නවීන සමාජයක් ගොඩනැගීම තමයි ඔවුන්ගේ එකම අභිලාෂය වුණේ. ඒ ඇඳපු චිත්‍රවල ඒ සිතුවම්වල තිබුණේ ඔවුන්ගේ හිත් තුළ තිබිච්ච සිහිනයන්. ඒ සිහිනයන් සැබෑ කර ගැනීම තමයි ඔවුන්ගේ එකම අභිලාෂය වුණේ. නමුත් අපි දන්නවා ඒ පොරොන්දු සියල්ල අද බිඳ වැටෙලා තියෙනවා. සමාජ දේශපාලන ක්‍රියාවලීන් නූතන තරුණ පරම්පරාව ඈත් කළා තියෙනවා. අද පවතින මේ දේශපාලන ප්‍රවාහය තුල තරුණ පරම්පරාවේ මැදිහත් වීම ඍණාත්මක පැත්තට තල්ලු වෙමින් තියෙනවා. වෙනදා තරුණ තරුණියන් තමයි දේශපාලනයේ සක්‍රියම කොටස බවට පත් වෙන්නේ. ඔවුන් තමයි දේශපාලන තුල වඩාත්ම ක්‍රියාකාරී වෙලා දේශපාලනයේ වඩාත් සාධනීය පැත්තට තල්ලු කරන්නේ. නමුත් අද ඔවුන් ඉන් බැහැර වෙලා තියෙනවා, බැහැර කරලා තියෙනවා. ඒකට හේතුව තමයි හැමදාම පාලකයන් ඔවුන්ව රැවට්ටුවා. ඒ රැවටීමට ලක් වුණා. ඔවුන්ගේ ජීවිත ඇත්තටම ගත්තොත් විනාශ වෙමින් යනවා. 35 ලක්ෂයක් වෙච්ච අපේ රටේ විරකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් දරා ගන්න බැරි සමාජ අසහනයකින් ඉන්නවා. ඔවුන්ට ලබා දීපු පොරොන්දු සියල්ල බිඳ වැටලා තියෙනවා. ඔබට මතකයි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ වේදිකාවේදී කිව්වා තරුණ තරුණියන්ට විවාහයට එනකොට අලුතෙන් ගෙයක් හදලා දෙනවා කියලා කිව්වා. ඒ ගේ හදලා දෙනවා විතරක් නෙමෙයි ඔවුන්ට ජීවත් වෙන්න රුපියල් ලක්ෂ 2කමාරක් දෙනවා කියලාත් කිව්වා. මට මතකයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එදා වේදිකාවේ කිව්වේ මැතිවරණයේ අවසන් වෙනකන් කසාද බඳින්නත් එපා. මැතිවරණේ ඉවරනාම කසාද බඳින්න රුපියල් ලක්ෂ 2කමාරක් ගන්න පුළුවන් ඡන්දෙන් පස්සේ බැන්දොත් කියලාත් කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද වේදිකාවේ තරුණ තරුණියන්ට අවුවේ වේලෙන්න ඕනි නෑ, වැස්සේ තෙමෙන්න ඕනි නෑ. හැම තරුණ තරුණියෙක්ටම ගමනක් විමනක් යන්න කාර් එකක් දෙනවා. ස්මාර්ට් ෆෝන් වලින් අලුත් තාක්ෂණයට තරුණයන්ව අරන් යනවා කියලා කිව්වා. ඇත්තටම තරුණයන්ව ඇන්දුවා. ඒ තරුණයන්ව ඇන්දීමෙන් මෙහා ඔවුන්ගේ ඇත්ත සමාජ පීඩනයට උත්තර දුන්නේ නැහැ. අදත් මේ ගෙවිච්ච මාස 8ක කාලය තුල වත්මන් පාලනයත් තරුණයන්ව කබලෙන් ලිපට වටලා තියෙනවා. ඒ පොරොන්දු සම්පූර්ණයෙන් කඩ කරලා තියෙනවා. බිත්තිවල සිතුවම් ඇඳපු ඒ තරුණයන්ගේ සිහින මුළුමනින්ම බිඳ වටලා තියෙනවා. ඒ වගේම තමයි තරුණ අසහනයට උත්තර දෙනවා කියලා බලයට ආපු කාලය තුල අපි දැක්ක ප්‍රායෝගික භාවිතාවේ වුන් කොහොමද කටයුතු කරේ කියලා. එදා අමාත්‍ය ධූරයන් දරනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා තරුණයන්ට රස්සා දෙන විදිය පොලිමේ තරුණයන්ව ගෙන්නලා කරපු දේ අපි දැක්කා. උසනම් සිකියුරිටි, මිටිනම් ලිපිකරු. ඒක තමයි සජිත් ප්‍රේමදාස එදා තරුණයන්ට සලකපු විදිය. උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්
උසස් පෙළ සමත් වෙච්ච උගත් තරුණ බුද්ධිමතුන් පෝලිම් කරලා උසාය එන්න උසායට සිකියුරිටි දෙන්නම් මිටිය එන්න මිටියට ලිපිකරු දෙන්නම් එහෙම කරලා දේශපාලන පත්වීම් දෙන සංස්කෘතියක් අපි දැක්කා. ඒ සංස්කෘතිය වෙනස් කරලා තරුණින්ට අවශ්‍ය වෙලා තියෙනවා අලුත් නවීන සමාජය ගොඩනගන්න. නවීන සමාජයේ කොටස්කරුවෙක් වෙන්න මේ රටේ තරුණ පරම්පරාවේ ඇත්ත උමනාවක් තියෙනවා. ඒ නිසා අපි ජාතික ජනබලවේගයේ මාලිමාවේ කණ්ඩායම විදිහට මේ රටේ තරුණ තරුණයන්ට ආරාධනා කරනවා. මේ පොරොන්දු දේශපාලනයේ ගොදුරක් වෙන්න එපා. මේ සාම්ප්‍රදායික ගතානුගතික පොරොන්දු දේශපාලනයේ ගොදුරු වෙන්න එපා. ඔබලා හැමදාම රැවට්ටුවා. ඔබලා හැමදාම රැවටුණා. අවසානයේදී ඔබලාගේ ජීවිතය විනාශ වෙලා ගියා. තරුණ ජීවිත රටේ අනාගත සමාජ සංවර්ධනය සඳහා යොදවන්න නම් අලුත් දේශපාලන සංස්කෘතියක් අලුත් දේශපාලන ගමනක් යා යුතුව තියෙනවා. ඒ කරන්න එක්සත් ජාතික පක්ෂයට හෝ ඉන් කැඩිච්ච බිඳිච්ච කෑලිවලට බෑ. ඇත්ත භද්‍ර යෞවනයේ අනාගත සංවර්ධනය සඳහා යොදව ගන්න රාජපක්ෂ පාලනයට බෑ. ඒක භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ඔප්පු කරා වගේම ගෙවිච්ච මාසාටත් ඔප්පු කරා ඒ යෞවනයේ ජීවිත විනාශ මුඛයට අදන් යනවා මිසක් ඒ ජීවිත නගා සිටවන්න කිසිදු වැඩපිළිවෙලක් නැහැ කියලා. රැකියා ලක්ෂ 1.5 වැඩපිළිවෙල රැකියාව සඳහා තරුණයන්ව බඳව ගන්න බොරු පොරොන්දු ඒවා දැන් හොදටම ඇති වෙලා අප්‍රසන්න වෙලා තියෙනවා. ඒ නිසා නූතන පරපුරේ තරුණ පරම්පරාවට අපි ආරාධනා කරනවා ඒ පොරොන්දු දේශපාලනයෙන් ඉවත් වෙන්න රට හදන රට ගොඩනගන රට රකින්න නව දේශපාලන ප්‍රවාහයත් එක්ක එකතු වෙන්න අපි සූදානම් මාලිමාවේ කණ්ඩායම ජාතික ජනබලවේගය මේ රටේ තරුණ පරම්පරාවේ ඇත්ත සිහින නිදහසේ ජීවත් වෙන සිහිනේ ජීවිතය විඳවනවා වෙනුවට ජීවිතේ විඳින්න පුළුවන් ඒ තරුණ පරම්පරාවේ ඇත්ත සිහින සැබෑ කරන සමාජ දේශපාලන තත්වයක් මේ මහ පොළොව මත දෙපයින් හිටවන්න. අන්න ඒ වෙනුවෙන් අපි ආරාධනා කරනවා ඔබ ඔබේ දෙමව්පියන්ගේ ඔබේ ඥාතීන්ගේ දේශපාලන පරම්පරාවේ දේශපාලන හිර වෙලා ඉන්න එපා. ඒවා හිරකාරයෝ බවට පත් වෙලා කැපුවත් කොළපාට කැපුවත් නිල් පාට කියන අම්මා තාත්තගේ දේශපාලනේ හිර වෙලා එහි කොටසක් වෙන්න එපා. ඉන් මිදෙන්න වෙනස් වෙන්න අලුත් වෙන්න මේ ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙලා අපි අලුත් ගමනක් යමු රට හදන රට රකින්න නව දේශපාලන ගමනක් එක්ක අත්වැල් බැඳ ගන්න අපි ඔබට බොරු පොරොන්දු දෙන්නේ අපි ඔබ රවට්ටන්නේ නැහැ ඔබේ යෞවනයේ සැබෑ සිහින යථාර්ථයක් කර ගැනීම සඳහා අපේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න සූදානම් ඒ වෙනුවෙන් එකතු වෙන්න කියන එක අපි මේ රටේ තරුණ පරම්පරාවෙන් ඉතා ඕමනාවෙන් ආරාධනා කරනවා. මම එරංග ගුණසේකර සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක. අද දිනේ මෙම විශේෂයෙන්ම අපේ රටේ ලාංකීය තරුණ තරුණයන්ට එළඹෙන අගෝස්තු මාසේ 5 වෙනිදාදී ඔවුන් විසින් ලබාගත යුතු ඒ ස්මාර්ට් තීරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා තමයි අපි අද මෙම මාධ්‍ය සාකච්ඡාව සූදානම් කරලා තියෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම තාරුණ්‍ය කියලා කියන්නේ හැම තිස්සෙම ලංකාවෙත් ලෝකෙත් නිතරම අප්ඩේට් වෙන්න කැමති කෙල්ල කොල්ලෝ තමයි තරුණයෝ කියලා කියන්නේ. ඒ වගේම හැමදාම අලුත් දේවල් හොයාගෙන යන්න කැමති. ඒ වගේම තියෙන දේට වඩා තව අලුත් නවපන්නේ දේවල් හොයන්න කැමති. එක තැන පල් වෙනව වෙනුවට ඒවා වෙනස් කරමින් සමාජයට වැඩදායී ලෙස වැඩ කරන්න මැදිහත් වෙන්න කතා බහ කරන්න කැමති කොල්ලෝ කෙල්ලෝ තමයි අපි තාරුණ්‍ය කියලා කියන්නේ. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම රටක් ඇතුලේ ඕනම සමාජයක් ඇතුලේ ඒ සමාජය නැත්නම් රට ඉදිරියට ගිය කරුණු ගණනාවක් ඇතුලේ ඉන් තියෙන ප්‍රධානම කාරණාව තමයි ඒ සමාජයේ ඒ රටේ තරුණ තරුණියන්ගේ මැදිහත් වීම සහ ඔවුන්ගේ දායකත්වය ඔවුන්ගේ වගකීම් සම්පන්නකම අනිවාර්යෙන් මේ සමාජයක රටක ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා අපේ රටේ ඇතුලේ අපේ රටේ තාරුණ්‍යයට විශේෂයෙන්ම තරුණ තරුණියන්ට තමන්ගේ මේ වගකීම් සම්පන්න නැත්නම් අවස්ථානුකූලව තමන්ව මේ සමාජය ඇතුලේ කොටස්කාරෝ බවට පත් කරගන්නව වෙනුවට
ඔවුන් මේ සමාජය ඇතුලේ විසික් කරන වගකීම් සම්පන්න නැති කෙනෙක් බවට පත් කිරීමේ අරමුණෙන් තමයි මේ අවුරුදු 72 පුරාම මේ අපි පාලනය කරපු පාලකයන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒක නිසා තමයි අපේ රටේ තරුණ තරුණයන්ට අධ්‍යාපනය ඇතුලේ වෙන්න පුළුවන්, රැකියාව ඇතුලේ වෙන්න පුළුවන්, ආදරය ඇතුලේ වෙන්න පුළුවන්, ක්‍රීඩාව ඇතුලේ වෙන්න පුළුවන්, විශේෂයෙන්ම නිරෝගීකම ඇතුලේ වෙන්න පුළුවන්. මේ සියලු අවශ්‍යතාවයන් ඇතුලේ ඔවුන් 750කට ගණන් ගන්න නැති, වැඩක් නැති තරුණ තරුණයන් බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, ක්‍රීඩාව වෙන්න පුළුවන්. ඒ හැම එකම අපේ රටේ තරුණ තරුණිය දැවැන්ත ඇරියස් එක, පට්ට ඇරියස් එක අපේ රටේ තරුණ තරුණියෝ ඉන්නවා. ඒ ඇරියස් එක තමයි මේ අවුරුදු 72 ඇතුළෙම අපේ රටේ ඉන්න දේශපාලකයෝ ඒ ඇරියස් එක තමයි ඊටම තමන්ගේ පටු දේශපාලන අරමුණින් පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි ඡන්දයක් ආපු වෙලාවට රස්සාවල් දෙන්නන් කියලා තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් කරන්නේ. ඒ වගේම අපේ රටේ අධ්‍යාපනය හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නවා කියලා කියන්නේ ඊටම දුර්වලම ගණයේ තියෙන මැණික් කැටයක් ගන්නවා වගේ තැනකට. ඒක නිසා අපේ අම්මා තාත්තා අපේ රටේ තරුණ තරුණියෝ දේශපාලකයෝ ඇතුලේ පස්සේ යන්න වෙලා තියෙන්නේ මෙන්න මේ අර්බුදයක් රට ඇතුලේ තියෙනවා. ඒ අවස්ථාව, ඒ ඇරියස් එක හැමතිස්සෙම දේශපාලකයෝ පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා තමයි අපේ රටේ ඇතුලේ පෞගේ කාලේ පුරාම විශේෂයෙන්ම විරැකියාව ලක්ෂ 35කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒකේ 90%කට වඩා වැඩි ප්‍රමාණයක් තරුණ තරුණියෝ තමයි ඉන්නේ. ඒ වගේම අපි දන්නවා මේ ලෝකෙත් ලංකාවෙත් ආපු අලුත් තත්ත්වය නිසා විශේෂයෙන්ම දැනට සංඛ්‍යා ලේඛනවල ඉදිරිපත් වෙනවා මේ දෙසැම්බර් මාස ඉවරයේදී විශේෂයෙන්ම රැකියාව කරමින් ඉන්න ගත්තොත් සැලකියුතු පිරිසක්. ඒ කියන්නේ 11,13,000කට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන් මේ රැකියාව වලින් ඉවත්ීමේ ගැටලුවකට තියෙනවා. ඒක නිසා අපි මේ මොහොතේ මේ එළඹෙන අගෝස්තු මාසේ 5 වෙනිදාන් පස්සේ විශේෂයෙන්ම අපි හිතනවා මේ අපේ රටේ ඇතුලේ තියෙන මේ අපායේ ඉන්ටර්වල් එක අවසන් වෙලා වෙන යථාර්ථවත් තැනකට මේ රට පරිවර්තනය වෙන්න තියෙනවා. ඒක ඇතුලේ වඩාම පීඩාවටපත් වෙන්න වෙන්නේ වෙන කවුරුත් නෙමේ තරුණ ඔබ අප සියලු දෙනා තමයි. ඉතින් මේ තියෙන තත්ත්වයක් ඇතුලේ අර පරණ පොරොන්දු රැල්ලෙත් ඒ විදිහට යමින් විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊයේ රැස්වීමකට ගිහිල්ලා වයසක ආච්චිලා අම්මලා ටිකක් එක්ක එකතු වෙලා සාකච්ඡාවකදී කියනවා මගේ පළවෙනිම මැතිවරණ ඉවර වෙච්ච ගමන් පළවෙනිම වැඩේ තමයි 1,50,000කට මම රටේ ඉන්න කට්ටියට තරුණ තරුණියට රැකියාව දෙනවා කියලා. ඉතින් අපි අහන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයන් අර සාමාන්‍ය මේ සමාජ මතයක් තිබ්බා ගෝඨාභය මහත්තයා පරණ වලේ වැටෙන්නේ නැහැ. එයා නිකන් අලුත් නැවුම් කෙනෙක් කියලා. නමුත් මේ මාසාට ඇතුළෙත් ඔහුගේ හැකියාවන් පෙන්නමින් ඉන්නවා. මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළෙත් ඔහු අර තව අලුත් බලාපොරොත්තුවක් නැවුම් බලාපොරොත්තුවක් නෙමෙයි තව අර මඩ ගොහරුවේම පොරොන්දු දේශපාලනේ තවත් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසාම ඔබට මතක ඇති විශේෂයෙන්ම මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ විජිතේර සහෝදරයා කිව්වා වගේ කලින් ලක්ෂ ගණන් වලින් රස්සා දෙනවා කියලා කිව්වට පස්සෙත් පත් වුණාට පස්සෙත් ඔහු පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ ජනවාරි 1 වෙනිදා වෙද්දී උපාධිධාරීන් 45000කට රැකියාව දෙනවා කියලා. මොකද ජනාධිපතිතුමා කරේ? ඒක ජනවාරි මාසේ 1 වෙනිදා දිනක පැත්තක තියලා විශේෂයෙන්ම මාර්තු මාසේ 1 වෙනිදා 45000කට රස්සා දෙනවා කියලා ලියුම් යවුවා. ලියුම් යවලා දෙවනිදා පටු දේශපාලන අරමුණෙන් මොකද හොඳටම දන්නවා මේ මැතිවරණේ ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා මොකද නොදෙනුවත්ව පාර්ලිමේන්තු විසිරුවා නෙමෙයි මාර්තු මාසේ දෙවනිදා පාර්ලිමේන්තු විසිරුවා. ඒ විසිරුවත් එක්කම අපි කවුරුත් දන්නවා අපේ රටේ තියෙන මැතිවරණ නීතියට අනුව ඒක ඒ කාලය තුල දෙන්න බෑ. එතකොට ඒක නිසා මේ තරුණ තරුණියෝ සැලකිය යුතු. ඒ කියන්නේ මම අහනවා ඒ 45000ක ඉන්න තරුණ තරුණියන්ගෙන් ඒ වගේම දැන් කියනවා 1,50,000කට රස්සා දෙනවා කියලා. මෙවැනි රැවටීම පුරුද්දක් බවට අපි පත් කරගන්න ඕනේද අපේ රටේ තරුණ තරුණියෝ? ඒක කියලා ඇවිල්ලා මේ ප්‍රශ්නේ ආවට පස්සේ මැතිවරණ කමිෂන් එක කිව්වා එහෙම රස්සාවල් දෙන්න බෑ කියලා. මේක දැනගෙන කපටිකමට ජඩකමට කරපු දෙයක්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඒක සමාජයෙන් අපි ප්‍රශ්න කරද්දි අපි මතු කරද්දි කිව්වා නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ රුපියල් 20000ක දීමනාවක් දෙනවා කියලා අපි අර පච ටොන් කියන බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කිව්වා. ඒ කිව්වට පස්සේ මොකද උනේ? ඒ 20000 මේ වෙනතුරුන් කාටවත් හම්බුන්නේ. ඒකෙන් අවසානයේ වෙච්ච මොකද්ද? ඔබ දන්නවා ලෝකේ එකත් එක්ක ලංකාවේ ඇතුළේ කොවිඩ් වසංගතය පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ආණ්ඩුව ඇතුළේ රුපියල් 5000 දෙන්න පටන් ගත්තා. අවසානයේ වෙච්ච දේ තමයි ඒ රටේ ඉන්න තරුණ තරුණයන්ට අර ගහෙන් වැටෙන මිනිහට ගොනා යන්න වගේ අඩුම තරම රුපියල් 5000 ගන්නත් දෙනවා. ඇයි රස්සාවක් හම්බුණා කියලා ලියුමක් තියෙනවා. ග්‍රාම සේවක කියනවා එයා රජයේ සේවකයෙක් කියලා. 7-5ක් හම්බ වෙන්නේ නැහැ. එතකොට එවැනි තත්ත්වයකට මේ රටේ තරුණ තරුණියෝ පත් කරා. එවැනි තත්ත්වයක් ඇතුලේ තමයි ආයි කැත නැතුව ලැජ්ජ නැතුව ජනාධිපතිවරයා අර ආච්චිලා ටිකක් ඉස්සරහා ගිහිල්ලා කියන්නේ මම මේකේ පළවෙනි වැඩේ විදිහට 1,50,000ක් අනිවාර්යයෙන්ම තරුණ තරුණියට රැකියාව දෙනවා කියලා. ඒක නිසා අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපි තරුණ තරුණයන්ට කියනවා ඔබ මේ ගැන නැවත වතාවක් හිතන්න ඕන කාලය නැවත නැවතත් ආයි ඔබට පෙන්වා දීලා තියෙනවා. දෙවෙනි කාරණාව
අපි දන්නවා අපේ රටේ දේශපාලනය ඇතුලේ විශේෂම තරුණ තරුණයන්ට වගකීම අවස්ථාව ලබා නොදීම දේශපාලනයේ සිට ඒ වගේම අනිකුත් හැම ශේෂ්ත්‍රයක් ඇතුළෙම තියෙනවා. විශේෂයෙන්ම තරුණ තරුණයන්ට Tamanට මේක කරන්න පුළුවන් කියන වගේම Tamanට ඒක අවස්ථාව දෙන එක. අපි දන්නවා විශේෂයෙන්ම මම දේශපාලනය ඇතුළේ උදාහරණ ගත්තොත් එහෙම DS නානායක මහත්තයාගේ ඉඳන් වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දක්වා ගත්තොත් එහෙම ඔවුන් ආපු හැම දේශපාලන කාලයක් ඇතුළෙම DS නානායක මහත්තයාගේ ඉඳන් වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා දක්වා ඔවුන් දේශපාලනය කරමින් සිටියේ ඔවුන්ගේ අනාගතය බවට පත් වුණේ රටේ ජනතාව නෙමෙයි ඔබ අප නෙමෙයි ඔවුන්ගේ අනාගතය බවට පත් වුණේ පවුල සහ ඔවුන්ගේ දරුවන්. ඒ නිසා DS නානායක මහත්තයාගේ ඉඳන් මහින්ද මහත්තයා දක්වා කරේ ඔවුන්ගේ අනාගතය බවට පත් කරේ ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ බිරිඳන් බවට තමයි පත් කරගත්තේ. ඒකේ අවස්ථා දෙකයි ඊටමත් කලාතුරකින් මිශ්‍ර විශේෂයෙන්ම JR මහත්මයාත් ඒ වගේම DB විජේතුංග මහත්තයාත් ඇතුළේ තිබුණු විශේෂ තත්ත්වය ඇරෙන්න අනිත් සියලු දෙනා මෙන්න මේ දේශපාලන අවස්ථාව තමයි විශේෂයෙන්ම ඔවුන්ගේ අනාගතය වෙන්නේ ඔබ අප නෙමේ ඔවුන්ගේ පවුල ඔවුන්ගේ දරුවන් තමයි ඔවුන්ගේ අනාගතය බවට පත් වුනේ. ඒ නිසා මේ දේශපාලන පක්ෂ හැම එකෙම ගත්තොත් ඔවුන්ට මේ දේශපාලන අවස්ථාව දෙන්නේ නැහැ. දැන් අද වුණත් අපි ගත්තොත් එහෙම අපිත් එක්කත් විශේෂයෙන්ම දේශපාලනය කරපු තරුණ තරුණියෝ රාශියක් හිටියා. ඔවුන්ගේ සෑහෙන බලාපොරොත්තුවක් තිබුණා විශේෂයෙන් මේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අලුත් කට්ටියට අවස්ථාව ලැබෙයි කියලා. ඒව මොකක්වත් නැතුව පරණ පුරුදු හොරු ටිකටම ආයෙ නැවතපත් කළා. අර හිටපු බලාපොරොත්තු දල්වාගෙන හිටපු ඒ කියන්නේ දේශපාලන කුමන දේශපාලන පක්ෂෙන් හෝ ඒ වක්කීම් දරන්න හිටපු තරුණියෝ අද පැත්තකට වෙලා කලකිරලා බලාගෙන ඉන්න තැන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මොවුන් වගකීම් දෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔබට මතක ඇති මීට සතියකට ඉස්සෙල්ලා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ගත්තොත් එම් බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා මම අපේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් පත් කරලා තියෙනවා ගත්තොත් එම සංජීව ඉදිරිමාන්න මහත්තයා තමයි අපේ මාධ්‍ය ප්‍රකාශක මම දෙද්දි මෙයාට කිව්වා මාධ්‍ය ප්‍රකාශකකම දුන්නට ඔයා මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරන්න එපා කියලා. එතකොට අපි අහන්නේ දැන් සංජීව ඉදිරිමාන්න කියලා කියන්නේ පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස තමයි නිලවදයට තියෙන්නේ. එතකොට මේක ඇතුලේ තියන්නේ මොකද්ද? කියන්නේ තමයි අපි වගකීම් දෙනවා ඒවා නිකන් ඒවා නිකන් අර ආභරණ ලෙස තියාගන්න විතරයි. ඇත්ත වගකීම් නෙමෙයි. මොකද ඇත්ත වගකීම් ගත්තොත් එimhe ඔය හැම දේශපාලකම ඊට යටින් තියාගන්න පොඩි 3-4 දෙනෙක්ගේ කමිටුවක් තමයි තියෙන්නේ. නිසා තරුණයෝ කියලා එළියට දැම්මට ඇත්තට මේ තරුණයන්ට වගකීම් දීලා නැහැ. ඒක නිසානේ කිසි කැතක් නැතුව ලැජ්ජාවක් නැතුව ඇවිල්ලා කියන්නේ මම මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් දාලා තිනවා. හැබැයි මම දාද්දිම කිව්වා එයාට කතා කරන්න එපා කියලා. මොකටද මේ වගකීම දෙන්නේ? එතකොට මේ රටේ තරුණ තරුණයන්ට කරන්න දේ තමයි ඔවුන්ගේ අනාගතය ඔබේ අපේ අනාගතය නෙමෙයි. ඔවුන්ගේ අනාගතය වෙමින් තියෙන්නේ පවුල දරුවෝ ඉතා කුඩා කණ්ඩායමක් එක තමයි තියෙන්නේ. ඒක නිසා මේ අපි දකිනවා විශේෂයෙන්ම මේ පෞද්ගලික ඉතිහාසය ඇතුළේ විශේෂයෙන්ම අපේ රටේ තරුණ තරුණයන්ට වගකීම් දෙද්දී අවස්ථාවෙන් දෙද්දී ඒව තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමයි පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක නිසා අපි දන්නවා විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ විදිහටත් ඒ වගේම NPP ගේ යූත් එක විදිහටත් විශේෂයෙන්ම මේක ඇතුලේ අපි නියෝජනය කරන ඉන්න මේ තාරුණ්‍ය කියලා කියන්නේ අපිට දේශපාලන වශයෙන් ඉතාමත් හොඳ අපිට අවස්ථාවක් හැදෙමින් තියෙනවා. ඒක නිසා තමයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළේ දිස්ත්‍රික්ක 22 පුරාම ඇති වෙන්න අපේ රටේ තරුණ තරුණයන්ට ඉතාමත් හොඳ දේශපාලන අවස්ථාවක් දීලා තියෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා අපි ජාතික ජන බලවේගයේ විදිහට NPP ගේ යූත් එක විදිහටත් අපි නියෝජනය කරන්නේ තාරුණ්‍ය පැත්ත. තාරුණ්‍ය වගකීම තාරුණ්‍යට අවස්ථාව ලබා දීම තමයි අපි නියෝජනය කරන්නේ. ඉතින් ඒක නිසා තමයි විශේෂයෙන්ම අපේ ඇතුලේ තියෙන්නේ විශේෂයෙන්ම දේශපාලන වශයෙන් තරුණ තරුණියෝ කපන එක වෙනුවට අපි තියෙන්නේ අපිත් එක්ක පිටුපසින් යන තරුණ තරුණියෝ වෙනුවට අපිවත් පසු කරගෙන අපිත් එක්ක සමාන්තර යනවා එක නෙමෙයි අපිවත් පසු කරගෙන ඉදිරියෙන් යන තරුණ පරම්පරාවක් සහ තරුණයන්ට වගකීම් ලබා දීමක් තමයි ජාතික ජන බලවේගය ඇතුලේ දෙන්නේ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපි දන්නවා දේශපාලනය ඇතුලේ විශේෂයෙන්ම කාන්තාව ඔවුන්ට එක්ක ලිංගික අල්ලස් වෙන්න පුළුවන් ලිංගික වශයෙන් යම් පීඩාවටපත් කිරීම වෙන්න පුළුවන් දේශපාලනය ඇතුලේ තියෙන්නේ. හැබැයි අපි මොකද්ද නියෝජනය කරන්නේ? අපි නියෝජනය කරන්නේ කාන්තාවන්ට ඒ නිසි තැන නිසි ගෞරව දීමෙන් සහෝදරත්වයෙන් ආදරයෙන් ඉන්න අපි කාන්තාවට අවස්ථාව තමයි NPP යූත් එක ඇතුළේ මේ ජාතික ජන බලවේගය ඇතුළේ හදමින් තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි අනිත් දේශපාලන පක්ෂවල වගේ අපේ මතය ධර්මින් තියෙන ලිංගික වෙනස්කම් මත හෝ නැත්නම් ජාතිවාදයේ මත නෙමේ අපි මනුෂ්‍යත්වයට ආදරය කරන එක තමයි අපි මාලිමාව ඇතුළේ ජාතික ජන බලවේගය ඇතුළේ නියෝජනය කරන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම අනිත් දේශපාලන ධාරාවන් ඇතුළේ තරුණ තරුණයන් ජාතිවාදයට කන්දගෙන යද්දී අපි ජාතික සමගිය වෙනුවෙන් අපේ රටේ ජාතික ජන බලවේගය නියෝජනය කරන තරුණ පරම්පරාවත් එක්ක යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මිත්‍යාව වපුරන්න උත්සාහ කරද්දී අපි නවීන විද්‍යාව මත පදනම් කරගත්ත රටේ තරුණ තරුණියොත් එක්ක අපි දේශපාලනය කරමින් තියෙනවා. ඉතින් ඒක නිසා අගෝස්තු 5 වෙනිදා
මම අපි විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ විදිහට තරුණ විදිහට ඉල්ලන්නේ විශේෂයෙන්ම ඔබට අපට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මේ පහුගිය කාලේ ඔබ ජරා ජීර්ණයි කියලා බැන හිටපු පාර්ලිමේන්තුව දේශපාලන වශයෙන් තරුණ කරන්න. දේශපාලන වශයෙන් තරුණ කරන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක නිසා අර බැන හිටපු ඒ විවේචනය කරපිටපු එක පැත්තක තියලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තරුණ කිරීම වෙනුවෙන් ඔබ ඒ උදාර මැදිහත් වීම ගනි ඒ ස්මාර්ට් තීරණය ඔබ ගත්තොත් අපි හිතනවා අපිට ඉදිරි අවුරුදු 5 ඇතුළතදී විශේෂයෙන් මේ රට ස්මාර්ට් තැනකට ඔබ බලාපොරොත්තු වෙච්ච තැනකට අරගෙන යන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක තමයි අපි ඉන්නේ. ඒක නිසා අපි ආරාධනා කරනවා මේ රටේ තරුණ පරම්පරාවට අර පහුගිය අවුරුදු මාස 8 ඇතුළේ දැකපු දේශපාලනයත් ඊට පෙර තිබුණු දේශපාලනයත් ඉවත් කරලා ඉදිරි අගෝස්තු මාසේ පස්සෙන් දැන් එන ඉදිරි අවුරුදු 5 ඇතුළේ දේශපාලනයට නැවුම් බලාපොරොත්තු අලුත් බලාපොරොත්තු තියෙන වෙන කොහෙවත් නෙමෙයි ඒ මාලිමාව ඇතුළේ ජාතික ජන බලවේගය ඇතුළේ ඒකට ඔබ කැත නැතුව ලෝභ නැතුව ස්මාර්ට් කෙල්ලෙක් කොල්ලෙක් ලෙස මේකට එකතු වෙන්න කියන එක ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. Good morning, my name is Roshan Nanak. I'm representing National Intellectuals Organization contesting Colombo district for the upcoming general election from NPP. So I would like to highlight few important issues. Let's say not the important issues, but pretty much the critical issues. During our campaign, I think we were focusing about the youth. So our future is youth and children. So we strongly believing the youth and children are our future. So we would like to understand what the present or the previous governments or regimes, what their contribution towards those two key elements and aspects. I believe there was no national plan for them focused for bringing them to the future, preparing them for the future. So this is a crisis for throughout, and it is resulting badly that the global citizens are not generated from our society. This is a lack of the youth are lack of confidence, the children are not getting proper education. So there are many disappointments among youth. There are many disappointments among parents in terms of their child education. So I strongly believe now whole nation and parents of this country should seriously think about that and should come forward and look for a better plan for future in the upcoming general election, because that is the golden opportunity for them to think of their kids' future or the youth's future. So I am appealing the parents of this country and the whole nation to think of who is representing a plan, national agenda. Rather, so-called political parties, during the election time we see they come with, election manifestos and all, but they don't have a proper plan preparing the country for future. So we as NPP, we as National Intellectuals Organization have been engaged throughout. I think in last year, we have come forward with a national policy, and we have the Godanagamu Sri Lanka, Let's Build Sri Lanka. This is the plan, and we've been addressing all areas of the development opportunities, and it has been throughout a proper understanding and study. Nearly 3 years, there was a lot of engagement in different parts of the society. We've been talking to the youth, we've been talking to intellectuals, we've been talking to farmers, we've been talking to entrepreneurs, and we've been talking to
different organizations, political parties, and so on. We collected the burning issues and how we are preparing for the future. So we built this plan, and it is containing the youth and child, how we should prepare, what is our vision, what is our plan for them. So if we see what is the major crisis now in terms of the youth, their lack of confidence. They don't believe so-called political parties, because those political parties fail to build the confidence throughout. So there's a golden opportunity for them to understand what we propose for them for future. So if you see the education for youth is a crisis. The plans for youth in social and economical and cultural engagement, there's huge gap. And in terms of the futuristic, the job market, technology-based job market, we're not producing enough professionals. We're not giving opportunity for youth to be ready for the future. So where we are heading? So this is the problem. The parents and all the intellectuals are asking for this, to fill this gap, to bridge this gap. But the present government or the previous government had no proper plans preparing them. So there is a great opportunity for us now to talk about this in the upcoming general election, that where we represent in PPE Malimawa, the Compass, have a better plan, better future plans for them. If I tell you something, now a child who admitted to the grade 1 today, in 10 years, he will be a youth, or 12 years he will pass out. In the global job market, have not identified 65% of the future jobs now, and we don't know what sort of the needs for the globe. So that is the critical thing, because our education system is not generating the effective citizens, effective youth for that. So this is the issue. So if we are not ready today for future, if we are not ready for next decade, so what will happen to our future youth and children? So I am appealing again, so please think serious, and this is the opportunity to appoint a plan and a vision to the upcoming general election, and where we represent Malimawa, Compass and MPP to bridge this gap. And I'm appealing all youth to join hand with this force, and that is your choice. Thank you. ඉතා පැහැදිලි වත්මන් යෞවනයේ අධ්‍යාපනය, රැකියා අවස්ථා, ඒ වගේම සමාජයේ දේශපාලන අයිතිවාසිකම් ඒ සියල්ල මේ පාලකයන්ගේ පොරොන්දු දේශපාලනය විසින් කුඩුපට්ටම් කරලා තියෙනවා. ඒ නිසා තරුණ පරම්පරාවේ අධ්‍යාපනය, රැකියාවේ දේශපාලනයේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්, ඒ අයිතිය දිනා ගැනීම වෙනුවෙන්, ඒ අයිතිය පාර්ලිමේන්තුව තුල සටන් කිරීම වෙනුවෙන් තරුණයේ ඇත්ත අවශ්‍යතාවය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස අපි නූතන තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටිනවා. පහුගිය කාලේ තිබුණා තාරුණ්‍යයට හෙටක් කියලා. ඒ වුණාට සාමාන්‍ය ජනතාවගේ තරුණයන්ට හැමදාම හෙටක් වුණා. ඒක නම් ඔබතුමාගේ අදහස මොකක්ද? විවිධ නම් වලින් විවිධ කාලවල විවිධ වැඩසටහන් පිළිබඳව කතා වුණා. හැබැයි ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. හැමදාම කරේ ඔවුන් රැවට්ටීම තමයි. තාරුණ්‍යයට හෙටක් ඒ වැඩසටහනෙන් අන්තිමට කෙලවර වුණේ රජයේ බොහෝ ආයතනවල සල්ලි මිලියන ගණන් නාස්ති කරපු එක, විනාශ කරපු එක. අදත්
ඒ පිළිබඳ චෝදනා තියෙන බොහෝ පිරිසක් නැවත ඡන්ද ඉල්ලනවා. ඔබ දන්නවා විනිමය පාලන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා ඔය කියන තාරුණ්‍ය හෙටක් සංවිධානයේට රුපියල් ලක්ෂ 50ක සල්ලි දීලා ඒ පිළිබඳ පැමිණිල්ලක් මත නඩු විභාගයක් ඇදෙව්වා. ඒ නඩු විභාගයෙන් ඔහු වරදකරුවා වුණා. ඊට පස්සේ අභියාචනයක් දාලා දැන් ඔහු එළියේ ඉන්නවා. හැබැයි මේවර මැතිවරණයට ඔහු ඡන්දෙට ඉල්ලනවා. ඉතින් තාරුණ්‍යයට හෙටක් කියලා ජනතාවගේ බදු සල්ලි ටික නාස්ති කරා විතරයි. එහෙම නැතුව ඇත්තටම තරුණයන්ගේ හෙට දවස උදා වුණේ නැහැ. තරුණයෝ හැමදාමත් හෙටක් ගැන හිතා ඉන්නවා. තාරුණ්‍යයට හෙට යථාර්ථයක් උනේ නැහැ. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මේ නිල් කොළ පාලනය ඇතුලේ තාරුණ්‍ය හෙට ඇති කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. එය වෙනස් කළ යුතු වෙනවා. රටේ පරිවර්තනයක් කරනවා. ඒ පරිවර්තන තුළ විශාල ප්‍රගතියක් රටක් කරනවා. මේ බලයෙන් දැන් ජනාධිපතිවරයා අපිට විශාල බලයක් තියෙනවා. දැන් මේ බලතල දැන් මෙයාගේ දියුණු කරන ප්‍රමාණයක් නැද්ද? තුනෙන් දෙකේ බලයක් හදාගත්ත ආණ්ඩු තිබුණා. හැබැයි රට හැදුවේ නැහැ. පහුගිය එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් තිබුණා. නමුත් රටේ ආර්ථිකය හැදුවේ නැහැ. රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කරේ නැහැ. දූෂණ වංචා නතර කරේ නැහැ. දූෂණ වංචා කරපු අය පිළිබඳව නඩු විභාග කරේ නැහැ. එක හොරෙක්වත් ඇල්ලුවේ නැහැ. හොරුන්ට දඬුවම් කරෙත් නැහැ. රටේ ආර්ථිකය හැදුවෙත් නැහැ. හැබැයි තුනෙන් දෙකේ බලයක් තිබුණා. රටට වැඩක් කරේ නැහැ. ඊට කලින් රාජපක්ෂ පාලනේ 2010 පිහිටවපු රාජපක්ෂ පාලනයටත් තුනෙන් දෙකේ බලයක් හදාගන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් 17 දෙනෙක් අරගෙන එදා තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් තිබුණා. හැබැයි රටේ ආර්ථිකය දියුණු වුණාද? නැහැ. බඩු මිල අඩු වුණාද? නැහැ. ණයබර අඩු වුණාද? නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහතික වුණාද? මාධ්‍ය නිදහස් සහතික වුණාද? නැහැ. ඒ තුනෙන් දෙකේ බලය පවුලේ තමන්ගේ අනාගත පවුල් බලය වෙනුවෙන් පාවිච්චි කරා මිසක් රටේ ආර්ථිකය හදන්න හෝ රටේ ජාතික සමගිය හදන්න හෝ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ විරකියාවට උත්තරයක් වෙන්න ඒ තුනෙන් දෙක පාවිච්චි කරේ නැහැ. නිසා එදා හැම ආණ්ඩුවක්ම තුනෙන් දෙක හදාගත්ත වෙලාවේ ඔවුන්ගේ බලය තහවුරු කරගත්තා මිසක් ජනතාවගේ පුරවැසියාගේ බලය ශක්තිමත් කරේ නැහැ. ඒ නිසා හෙට දවසේ කවුරු තුනෙන් දෙකේ බලය ඉල්ලුවත් ඒ ආණ්ඩුවලට ජනතාවගේ ඇත්ත අවශ්‍යතා සම්පූර්ණ කරන්න බෑ. අනිත් පැත්තට ඔය කියන තුනෙන් දෙකේ බලයක් මේ රටේ ජනතාව කිසිදු දේශපාලන පක්ෂයකට දෙන්නේ නැහැ. ඒ ගැන පැහැදිලි විශ්වාසයි. ජනතාව කාටවත් එවැනි අසීමිත බලයක් දෙන්නේ නැහැ. මේ මාස 8ට මේ ආණ්ඩුවේ බැරිකම ඔප්පු වුණා. වැඩබැරි ආණ්ඩුවකට ජනතාව තුනෙන් දෙකේ බලයක් නෙමෙයි සරල බහුතරයක්වත් දෙන්න සූදානම් නැහැ. බහුතරයක් නැතුව පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂයට ආණ්ඩුව පිටවන්න බෑනේ. බහුතර බලයක් දෙන පක්ෂයකට. එතකොට ඒ අවස්ථාවේදී යම් තත්ත්වයක් වතුනොත් මේ නැතිවෙන්නේදී කොහොමද දේශපාලන බය මාර්ගයට ගියයි. සරල බහුතරේ නැති වුණාට බහුතරයක් තියෙනවා නම් ආණ්ඩුව පවත්වා ගන්න පුළුවන්. පහුගිය ආණ්ඩුව ඡන්දෙන් ගත්තේ 106යි. ඊට කලින් ඔබ දන්නවා බොහෝ අවස්ථාවලදී පත්වෙච්ච ආණ්ඩු 105යි 111යි එවැනි ගණන් තමයි ගත්තේ. නමුත් ආණ්ඩු පවත්තන් ගියා. ඒක තමයි රටේ ජනතාවට වාසි. බලයටපත් වෙන ඕනෑම ආණ්ඩුවක් අසීමිත බලයක් නැතුව ආණ්ඩු බලය හොබවනවා නම් හැම වෙලාවෙම විපක්ෂයේ මතයට ඇහුම්කන් දෙන්න වෙනවා. ජනතාවගේ මතයට ඇහුම්කන් දෙන්න වෙනවා. ජනතාවගේ මතයට ඇහුම්කන් දෙන්නේ Tamanට අසීමිත බලයක් නැති වෙලාවට විතරයි. බලය වැඩි වුණොත් ජනතාවගේ මතය ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ආණ්ඩුවක් තමයි රටේ ජනතාවට වාසිදායක වෙන්නේ. ඉතින් එවැනි ආණ්ඩුවක් පිටව ගන්න කාට ওই කවර හෝ දේශපාලන පක්ෂයකට පුළුවන්. තවත් කාරණාවක් අමතර වශයෙන් කියන්න කැමති. දැන් ඡන්දේ ආසන්න වෙනකොට එක එක කුමන්ත්‍රණ කතා එනවා. ඔබට මතකයි පහුගිය වකවානුවේ නාමල් කුමාර කියලා පුද්ගලෙක් ජනාධිපති ඝාතනයක් ගැන මහා ලොකු ආందోලනයක් ඇති කරා. අවසානයේදී ඒ නාමල් කුමාරත් හොයාගන්න නැහැ අද වෙනකොට ඒ කුමන්ත්‍රණයට වෙච්ච දෙයක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම එය ජනතාව රවට්ටන්න, ජනතාව නොමග යවන්න, ජනතාව බියවත්වන්න පාවිච්චි කරා. ඉතින් ගිය ඡන්දෙත් ඒ જાති විවිධ උගුල් ඇටවුවා. මේ වෙලාවෙත් එහෙම ඒවා අටවන බව පේනවා. මම දැක්කා හාමුදුරන් වහන්සේ නමක් ජාත්‍යන්තර මැදිහත් වීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා කතාවක් කිව්වා.
ඊට පස්සේ පහුවදා ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු ඇමතිවරයා කියනවා බැසිල් රාජපක්ෂට පක්ෂව නැති කරන්න සාකච්ඡාවක් තිබුණයි කියලා. දැන් ඒ ප්‍රශ්නේ මතු කරලා බැසිල් රාජපක්ෂට මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින් පොලිස් ආරක්ෂාව දීලා, වාහන දීලා, යාන වාහන දීලා ඒ බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයාව මහජන මුදලින් නඩත්තු කරන්න ඔහුට ආරක්ෂාව සපයන්න තමයි මේ කැසකවන්නේ. දැන් මේ නැති බිල්ලෙක් මවලා ඡන්ද එක පැත්තකින් ඡන්ද ගුණ්ඩුවකට ඒක පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් ඔහුට පොලිස් ආරක්ෂාව ගන්න, ඔහුට අනිකුත් රජයේ වාහන පහසුකම් ගන්න, ජනතාවගේ බදු මුදල් වලින් ඔහුව නඩත්තු කරන්න මේ කරන උප්පරවැට්ටියක් තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව මේ වගේ බොරු කුමන්ත්‍රණ කවදා මේ වෙලාවේ එහෙම එකක් නැහැ. ඒවා බොරු කතා. පැහැදිලිව අපි දකිනවා පහුගිය කාලේ කියපු කතාව හොඳම උදාහරණය තමයි නාමල් කුමාර මැදිහත් වෙලා කරපු කුමන්ත්‍රණ කතාව. දැන් ඒක පුස්සක් වෙලා තියෙනවා. ඒ ගැන කිසිදු විභාගයක් නැහැ. ඉතින් අපි අහනවා ඒවට මොනවද උනේ? දැන් පහුගිය කාලේ මහා ලොකුවට කතා කරන්නේ නාමල් කුමාරගේ කුමන්ත්‍රණ කතාව. ඒක එහෙම යට ගියා. කාලෙන් කාලෙට මෙහෙම ඒවා එනවා. ඡන්ද කිට්ටු වෙනකොට නයි එනවා, පොළොංගු එනවා. මේ මං හිතන්නේ අංක 2 නයි නාටකයේ අංක 2 දැන් ඇවිල්ලා තියෙන්නේ පොළඟා 1. මේ පළවෙනි එක සිකුරාදා වෙනකොට තව ඔය ගායකයන්ගේ එක එක જાතියේ කුමන්ත්‍රණත් එනවා කියලා ආරංචි. ඡන්දය කිට්ටු වෙනකොට ජනතාව නොමග යවලා එවැනි බංකොලොත් දේවල් කරන්න උත්සාහ කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒවට රැවටෙන්න එපා, ඒවට අහු වෙන්න එපා. තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටිනවා එවැනි කුමන්ත්‍රණ එනවා හෙට අනිද්දා. කුමන්ත්‍රණ වලින් ඔයාලගේ ඔළුව වෙනස් කරන්න හදනවා. ඒවට අහු වෙන්න එපා, සැලෙන්න එපා. ඔබේ ස්ථාවරේ හරි පැහැදිලිව නිවැරදිව ඉන්න. සාමාන්‍ය මැතිවරණ කිට්ටු වෙනකොට අපි මේ දෙයක් තමයි කියන්නේ තියෙනවා. ආන්න මිනෝද යම් සාමීමක් වෙනවා වගේ රජයේ විශේෂ ගැසට් නිවේදනයක් කරනවා. මේ මෙතන එහෙම මුකුත් නැහැ ජනතාවට. ඒකෙන්ම පේනවා ආණ්ඩුවේ බැරිකම. ඡන්දයක් තියෙද්දි බඩු මිල වැඩි කරන්නේ නැහැ කිසිදු ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ඉතිහාසයේ පළවෙනි වතාවට ඡන්ද කිට්ටු කරලා බඩු මිල වැඩි කරා. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? මේ ආණ්ඩුවේ බැරිකම. ඇත්තටම කියනවා නම් හැමදාම සිද්ධ වුණේ ඡන්ද කිට්ටු කරලා බඩු මිල අඩු කරන. නමුත් මේගොල්ලන්ගේ බැරිකම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් ගැහුවා. ගහලා බඩු මිල වැඩි කරා. නමුත් පහුගිය කාලේ ජනතාවට කිව්වේ ඉන්ධන මිලෙන් ඇතිවෙන වාසිය මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් ජනතාවට අඩු කරලා දෙනවා කියලා. පරිප්පු සැමන් අඩු කරනවා කිව්වේ ඉන්ධන මිලේ අඩුවීමේ වාසිය. නමුත් අද ඉන්ධන මිලේ වාසියත් ආණ්ඩුව ගන්නවා. ඒ පරිප්පු සැමන් සීනි වලටත් විශේෂ භාණ්ඩ බද්දක් ගහලා තියෙනවා. ඉතින් ජනතාව මත බදු ගහන්නේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පියව ගන්න මිසක් ජනතාවට ඒ සහන දෙන්න නෙමෙයි කියන එක පැහැදිලිව මේ භාවිතාවෙන් ඔප්පු වෙනවා. කොවිඩ්-19 ලහංගතේ මේ වෙනකොට ලෝකේ යම් තරමක නිල් මට්ටමක පැවතුනත් ලංකාවේ මේ වෙනකොට එක්කත් පාලනය වෙලා තියෙනවා. ඒක ඒ සම්බන්ධයෙන් මේ උතුමාට කිව්වත් අදාළනේ සෞඛ්‍ය අන්තවල දක්ෂතාවයද එහෙම නැත්නම් කොවිඩ් ප්‍රසංගතයේ මුළුමනින්ම තවම අපේ රටේ පාලනය වෙලා නැහැ. පළවෙනි අවස්ථාවේ පාලනය වෙමින් පැවතුණා. නැවත දෙවෙනි අවස්ථාවේ හිස එසවුවා. ඒ නිසා කාටවත් කියන්න බෑ කොවිඩ් වසංගතයේ මුළුමනින්ම පාලනය වෙලා කියලා. සෞඛ්‍ය අංශයේ බලධාරීන් කවුරුවත් කියන්නේ දැන් කොවිඩ් ඉවරයි කියලා. වුන් හැමදාම කියන්නේ ඒ අනතුර තාම තියෙනවා කියලා. ආණ්ඩුව පැත්තෙන් මතයක් හදන්න හදනවා දැන් කොවිඩ් ඉවරයි කියලා. නමුත් සෞඛ්‍ය බලධාරීන් කිසි තැනක කොවිඩ් අවසానයි දැන් බය වෙන්න දෙයක් නැහැ කියලා කියන්නේ. සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා හැම වෙලාවෙම කියන්නේ අනතුරක් තියෙනවා පරිස්සම් වෙන්න කියලා. ඒ නිසා ජනතාවත් තේරුම් ගන්න ඕනි ඒ අනතුර තාම තියෙනවා ඒක පහ වෙලා ගිහිල්ලා නැහැ කියන එක.